මනුෂ්‍ය ඝාතන 3කට සම්බන්ධ සැකකාරයෙක්ව පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යටතට කැඳෙව්වා කිව්වොත් ඔබ විශ්වාස කරන්නේ නැති වෙයි. ලංකාවේ දැන් තියෙන වර්තමාන දේශපාලන තත්ත්වයත් එක්ක දේශබන්දු තෙන්නකෝන් කියන්නේ මාධ්‍යවල සහ දේශපාලන ශ්‍රේෂ්ඨයේ නිතරම කතා බහ වෙන චරිතයක්. මේ 9 වෙනිදා ගෝඨගෝගමට සහ මයිනගෝගමට පහර දීම සම්බන්ධයෙන් සාක්ෂි තියෙනවා නම් දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා නීතිපතිවරයා නිර්දේශ කරලා තියෙද්දි මෙවැනි පසුබිමක තමා දේශබන්දු තෙන්නකෝන් ළඟට පොලිස්පතිවරයා විසින් ත්‍රිත්ව ඝාතනයක සැකකාරයෙක්ව කැඳවලා තියෙන්නේ. ශ්‍රී ලංකා පොලිසිය මේ යන්නේ කොයි වගේ පැත්තකටද කියලා හිතා ගන්න පුළුවන් අමුතුම විදිහේ කතාවක් තමයි මේ කතාව. 2022 මැයි මාසේ 14 වෙනිදා පොලිස්පති චන්දන වික්‍රමරත්න RTM 313 අංකයෙන් විශේෂ රාජකාරී නියෝගයක් නිකුත් කරනවා. ඒ නියෝගය මෙහෙම තියෙනවා. පහත නම් සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරියා 2022 මැයි මාස 16 වන දින පැය 14ට විශේෂ රාජකාරී සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත වෙත වාර්තා කිරීමට කටයුතු කරන ලෙසට මේ නියෝග කරමි. ඒ කියන්නේ සිද්ධිය වෙලා අර කෝටගෝගමට සහ මයිනගෝගමට පහර දීම වෙලා දවස් 5කට පස්සේ තමයි මේ නිලධාරියාව කැඳවන්නේ පොලිස්පතිවරයා. පොලිස්පතිවරයා කැඳවපු නිලධාරියාගේ නම තමයි වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති HM සමුද්‍රජීව. කවුද මේ HM සමුද්‍රජීව කියන්නේ? ඔහු වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වුණේ කොහොමද? මේක හරි අමුතු කතාවක්, වෙනස් විදිහේ කතාවක්. ශ්‍රී ලංකා පොලිසිය නිලධාරීන් ගැන සහ ශ්‍රී ලංකා පොලිසිය කොහොමද අපරාධවලට සම්බන්ධ වෙන්නේ කියන එක සම්බන්ධයෙන් ගොඩක් කරුණු අනාවරණය වෙච්ච කතාවක් තමයි මේ සිද්ධිය. මේ HM සමුද්‍රජීව කියන නිලධාරියා ගොඩක් ප්‍රසිද්ධයි. මම හිතන්නේ ජනමාධ්‍යවේදීන් අතර ගොඩක් ප්‍රසිද්ධයි. අපරාධ විමර්ශන සම්බන්ධයෙන් ඒ අදාළ ආයතනවල කාලයක් වැඩ කළා කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාලයක් තිස්සේ ගොඩක් කුප්‍රකට වෙලා තිබ්බ බස්නාහිර උතුර අපරාධ කොට්ටාසය මේ වගේ ස්ථාන කීපයක මේ HM සමුද්‍රජීව කියන නිලධාරියා වැඩ කළා. මෙහෙම යද්දී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන කාලේ 2008 හෝ 2009 දී මඩකලපුවේ පුතූර් කියන ප්‍රදේශවල බැංකු මංකොල්ලයක් සිද්ධ වෙනවා. මේ බැංකු මංකොල්ලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරනවා. ඒකට අදාළ රත්තරන් භාණ්ඩ, ඒ කියන්නේ පැහැරගෙන ගියපු හොරකම් කරන් ගියපු රත්තරන් භාණ්ඩ ටික හොයා ගන්නවා. අපි දන්නවා සාමාන්‍යයෙන් එහෙම මංකොල්ලයකදී අපරාධයකදී රත්තරන් භාණ්ඩ හොයාගත්තාම ඒවා නඩු භාණ්ඩ සහ අදාළ මේ විමර්ශනට අදාළ භාණ්ඩ විදිහට ප්‍රොඩියුස් කරනවා. එහෙම නැත්නම් ලේඛනගත කරනවා. නැත්නම් ඒවා ඉදිරිපත් කරනවා. මේ ඉදිරිපත් කරපු රත්තරන් භාණ්ඩ අතරේ රත්තරන් ගැල්ලු ව්‍යාජ රත්තරන් භාණ්ඩ, කියන්නේ රත්තරන් පාට ගාපු ව්‍යාජ රත්තරන් භාණ්ඩ තියෙනවා කියලා චෝදනාවක් ආවා. ඒ චෝදනාවෙන් පස්සේ HM සමුද්‍රජීව කියන විමර්ශන නිලධාරියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරනවා. ඔහු ඊට පස්සේ වෙනත් තැන්වල රාජකාරී කරමින් ඉන්නවා. ඊට පස්සේ මේ කතාව පටන් ගන්නේ නැවතත් 2016 අවුරුද්දේදී. 2016 සහ 2017 අවුරුදු වල අනුරාධපුර ප්‍රදේශයේ බැංකු මංකොල්ල කෑම් කිහිපයක් වෙනවා. විශේෂත්වය තමයි මේ මංකොල්ල කෑම් ගොඩක් එක හා සමාන සිදුවීම්. විශේෂයෙන්ම මංකොල්ල කෑම් තුනක් තියෙනවා. මේ තුන එක හා සමානයි. ඒ කියන්නේ එකම විදිහට කරලා තියෙනවා. ගිනිගල් කියන දේ උපයෝගී කරගෙන සේප්පු කපලා මේ මංකොල්ල කෑම් සිදු කරලා තිබ්බා. මේ වගේ තියෙන සමානකමත් එක්කම විමර්ශන කණ්ඩායම් සැක කළා එකම පිරිසක් තමයි මේක කරන්න ඇත්තේ කියලා. මෙතනින් එක ප්‍රධාන බැංකුව නම කියන්නේ එක ප්‍රධාන බැංකුවක හොරකම් කරලා තිබ්බ රත්තරන් වල ප්‍රමාණය කිලෝ 11ක්. ඒ කියන්නේ ලක්ෂ කීයකද කියලා අපිට හිතා ගන්න බෑ. මේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කරගෙන යද්දී සේප්පු කපන පුද්ගලයෙක් ගැන, ඒ කියන්නේ ගිනිගල් අර කියන දේ පාවිච්චි කරලා සේප්පු කපන පුද්ගලයෙක් ගැන තොරතුරු අනාවරණය වුණා. ඔහුගේ නම නගුලේශ්වරන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ නගුලේශ්වරන් හොයාගෙන ගිහිල්ලා ඔහුගේ ප්‍රකාශ සටහන් කරගන්නවා. ඔහුගේ ප්‍රකාශ සටහන් කරගන්න තමයි මේ අපරාධ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු අනාවරණය වෙන්න පටන් ගත්තේ. මේ ප්‍රකාශ සටහන් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනුරාධපුර මහේස්ත්‍රාත් උසාවියට B 1262 ඇලයිරක් 16 අංකයෙන් කරුණු වාර්තා කළා. සිද්ධියට සම්බන්ධ සැකකාරයන් 3 දෙනෙක් අපරාධ නිරෝධායන සංග්‍රහයේ 124 යටතේ මහේස්ත්‍රාත් වරයා ඉදිරියේ විශේෂ ප්‍රකාශ කළා. ඔවුන්ගෙන් අනාවරණය වුණා, ඔවුන්ගේ සාක්ෂි වලින් සහ ඔවුන්ගේ ප්‍රකාශ වලින් අනාවරණය වුණා මේ මංකොල්ල කෑම් මෙහෙवला තියෙන්නේ පොලිස් නිලධාරියෙක් කියලා. ඒ පොලිස් නිලධාරියා තමයි HM සමුද්‍රජීව කියන අර අපි කලින් කියපු පොලිස් නිලධාරියා කියලා කරුණු අනාවරණය වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2018 අගෝස්තු 24 වෙනිදා මේ විමර්ශන අතරතුරේ සමුද්‍රජීවට එන්න කියලා ප්‍රශ්න කළා. ඒ මම කියපු දවසේ, ඒ කියන්නේ 2018 අගෝස්තු 24 වෙනිදා උදේ 10ට විතර සමුද්‍රජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයට ඇවිල්ලා පෙනී හිටියා. හවස 3 පමණ වන තෙක්, ඒ කියන්නේ පැය 5කට අධික කාලයක් ඔහුගෙන්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරලා ප්‍රකාශ සටහන් කරගෙන තිබ්බා. අර කලින් කිව්වා වගේ මේ සිද්ධියට අදාළ සැකකාරයෝ සමෘජීවගේ නම කියලා තිබ්බා. සමෘජීව මේකට සම්බන්ධයි වගේම මේ අපරාධ වෙන අවස්ථාවේ මුස්තාන්ට ආවා කියලා කරුණු දක්වලා තිබ්බා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුරකථන විශ්ලේෂණ වාර්තා අරගෙන මේ සම්බන්ධතාවය ගැන තහවුරු කරගෙන ඉන්පස්සේ ඒ සම්බන්ධයෙන්ුත් සමෘජීවගෙන් ප්‍රශ්න කළා. සමෘජීව හැබැයි මේ චෝදනා ප්‍රතික්ෂේප කරලා තිබ්බා. ඔහු මේ අපරාධය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලායි කියලා තිබ්බේ. මේ විමර්ශනය අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් සිද්ධියක් ගැන විමර්ශන බාර කෙරුණා. ඒ තමා 2016 අප්‍රේල් 30 වෙනිදා TM සරත් බණ්ඩාර. එහෙම නැත්නම් මුළු ලංකාවෙම ප්‍රසිද්ධ වෙලා තිබ්බේ SF බණ්ඩා. SF බණ්ඩා ඇතුළු තිදෙනෙක් ඝාතනය කිරීම ගැන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වුණා. අර 2016 අප්‍රේල් 30 වෙනිදා තිරප්පනේ සෙලෙස්ටිනා මඩුව කියන ප්‍රදේශයේදී T56 ගිනියවකින් වෙඩි තියලා, ඒ කියන්නේ මේ SF බණ්ඩා ඇතුළු පිරිස ගියපු වාහනේ හරස් කරලා වෙඩි තියලා තමයි ඔහු ඝාතනය කරලා තිබුණේ. ඒ කාලේ විමර්ශනය කරපු විමර්ශන කණ්ඩායම, ඒ කියන්නේ ප්‍රාදේශීය පොලිසිය විමර්ශන කණ්ඩායම මේ ප්‍රහාරය වෙච්ච ස්ථානයේ තිබුණා හිස් පතුරංකපු 12ක් අත්අඩංගුවට අරගෙන තිබ්බා. ඒවා නඩු භාණ්ඩ විදිහට අරගෙන විශ්ලේෂණය කරන්න රස පරීක්ෂක වෙත යවලා තිබ්බා. මේ විමර්ශනය 2018 අප්‍රේල් මාස 24 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර ගෙනුණා. අනුරාධපුර අතරේක මහේස්ත්‍රාත් වෙන විදිහට හිටපු හර්ෂණ කැකුණවල මහත්මයා ඉදිරියේ මේක ගත්තට පස්සේ 2018 ජනවාරි 24 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දුන්නා විමර්ශන ආරම්භ කරන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පාරගත්තට පස්සේ අනාවරණය වුණා අනුරාධපුර සුප්‍රසිද්ධ සාමාන්‍ය මාධ්‍යවල ගිය කෝටිපති ව්‍යාපාරිකයෙක් කියලා. කෝටිපතිගේ සේවයටත් සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් සහ ආරක්ෂකංශ සමාජිකයන් කිහිප දෙනෙක් මේ ඝාතනයට සම්බන්ධයි කියලා කියන්න පුළුවන් සාක්ෂි කිහිපයක් අනාවරණය වුණා. ඒ අනුව මේ තොරතුරටම ආවා අර ආරක්ෂකංශ සමාජිකයන් කිහිප දෙනා අතරේ අනුරාධපුර විශේෂ කාර්ය බළකා කඳවුරක හිටපු පොලිස් පරීක්ෂකවරයෙක් මේකට සම්බන්ධයි කියලා. ඒ අනුව ඒ ඔස්සේ විමර්ශන කරගෙන ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකෙදි තවදුරටත් කරුණු අනාවරණුවා 2016 අප්‍රේල් 30 වෙනිදා. ඒ කියන්නේ SF බණ්ඩා ඇතුළු පිරිස ඝාතනය කරපු දවසේ අර කියපු විශේෂ කාර්ය බළකා පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ආමරිය බාර කෙනාගෙන්, ආමරිය කියන්නේ ආයුධ ගබඩාව බාර කෙනාගෙන් පොලිස් පරීක්ෂකවෙක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයෙක් T56 ගිනියමක් අරගෙන තියෙනවා. ඉන් පස්සේ මේ සිද්ධිය දවසේ හවස නැවත ඒ ගිනියම ගෙනත් දීලා තියෙනවා. ගෙනෙත් දීලා ඔහු කියලා තියෙනවා මේ වඳුරෙකුට වෙඩි තිබ්බා, ඒකින්ද මේක සුද්ධ කරලා අරන් තියන්න කියලා. උදේ ගිනියවිය අරන් යනවා, ඊට පස්සේ වඳුරෙකුට වෙඩි තිබ්බා කියලා ගෙනත් දෙනවා. මේ සම්බන්ධයෙන් සැකසහිත හින්දා ඒ ආමරිය බාර නිලධාරිය සටහන් දානවා. අදාළ දිනේ මේ අහවල් නිලධාරිය, අපි නම කියන්නේ අහවල් නිලධාරියා මෙහෙම එකක් ගෙනිච්චා කියලා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගිනියවිය රස පරීක්ෂක වෙත යවනවා. රස පරීක්ෂකට යවුවාම කරුණු අනාවරණය වෙනවා. රස පරීක්ෂක එවනවා අර SF බණ්ඩා ඝාතනය කරපු ස්ථානයේ තිබිලා හොයාගත්තු හිස් පතුරුන් සහ මේ ගිනියවිය මේ අතර සම්බන්ධයක් තියෙනවා. මේ ගිනියවියෙන් තමයි ඒ පතුරුන් පිට උනේ කියලා හොයාගන්නවා. ඒක තවදුරටත් විමර්ශනය කරගෙන යද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොයාගන්නවා අර කියපු කෝටිපති අර ඉන්න කෝටිපති ව්‍යාපාරිකයෙක්, අර මීඩියා වල ගිය කෝටිපති ව්‍යාපාරිකයෙක් කියලා සුප්‍රසිද්ධ අනුරාධපුරයේ ව්යාපාරිකයෙක්ගේ උමනාව මත මේ ඝාතනය කළා කියලා කරුණු අනාවරණය වෙනවා. සැක කරනවා, ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනවා. ඉන් පස්සේ මේ සිද්ධියට පොලිස් පරීක්ෂක සමුද්‍රජීව සම්බන්ධයි කියලත් කරුණු අනාවරණය වෙනවා. 2018 ඔබට මතක ඇති ආණ්ඩු මාරු වෙනවා. අර දින 52 කාලෙදිත් මේ කාලය අතරතුර මේ විමර්ශන යටපත් කරන්න කියලා යම් බලපෑමක් එනවා. කොහොම හරි මේක ගැන මේ නිලධාරිය අත්අඩංගුවට ගන්න විමර්ශනය යද්දී, සමෘජීව අත්අඩංගුවට ගන්න විමර්ශනය යද්දී 2019 නොවැම්බර් මාසෙදී ජනාධිපතිවරයා වෙනස් වෙනවා. ඉන් පස්සේ ආණ්ඩු මාරු වෙනවා. මේ ආණ්ඩු මාරු වුණාට පස්සේ විමර්ශන යටපත් වෙනවා. ආණ්ඩු මාරු වුණාට පස්සේ 2020 දී මේ කියන සමෘජීව කියන නිලධාරියා යනවා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට. පොලිස් විශේෂ විමර්ශන ඒකකය කියන්නේ පොලිස් නිලධාරීන්ගේ සිද්ධි සම්බන්ධයෙන් විමර්ශනය කරන තැනක්. මේක තියෙන්නේ ඍජුවම පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ තියෙන ඒකකයක් තමයි පොලිස් විශේෂ විමර්ශන ඒකකය. මේ ඒකකට ගිහිල්ලා පැමිණිල්ලක් දානවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පක්ෂපාතීව එයාව කොටු කරන්න විමර්ශන කළා කියලා. ඒ අනුව SIU 12 එළයිරක් 2020 අංකයෙන් SIU එකේ කියන්නේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ විමර්ශන පටන් ගන්නවා. ඒ විමර්ශන අවසන් වෙනවා සියලු දෙනා ප්‍රකාශ සටහන් කරලා. මේ නිලධාරියා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශන හරියටම හරි කියන තැනින් තමයි මේක ඉවර වෙන්නේ. ඒ අනුව එහි වාර්තාව
පොලිස්පතිවරයා වෙත යවනවා. හැබැයි අද වෙනකම් පොලිස්පතිවරයා මොනවද කළේ කියන එක සම්බන්ධයෙන් අපි දන්නේ හැබැයි අපි දන්නේ එක දෙයයි අද වෙනකම් ඔහු අත්අඩංගුවට ගත්තේ නැහැ කියන එක සහ ඔහුට විරුද්ධව අඩුතරමේ විනය නියෝගයක් විනය පරීක්ෂණයක්වත් ඒ කියන්නේ උගේ වැඩ තහනම් කිරීමක්වත් උනේ නැහැ කියන එක විතරයි දන්නේ. මෙහෙම තියෙද්දි පොලිස්පතිවරයා මේ විදිහට කටයුතු කරගෙන යද්දී පොලිස් මූලස්ථානයේ දුරකථන පණිවිඩ අංක 170 කියලා පොලිස්පතිවරයා 2021 ජූලි මාසේ 9 වෙනිදා නියෝගයක් නිකුත් කරනවා. මේකේ තියෙන්නේ පොලිස් නිලධාරීන් කීප දෙනෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කීප දෙනෙක් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් විදිහට උසස් කරනවා කියලා. 2021 ජූලි මාසේ 9 වෙනිදා මෙහෙම උසස් වීම නියෝග නිකුත් කරනවා. අර රාජකාරී පොලිස් නිලධාරීන්ගේ සම්බන්ධයෙන් විනය බලධාරියා සහ පත්වීම් බලධාරියා වෙන්නේ රාජ්‍ය සේවා කොමිසම. ඉස්සර පොලිස් කොමිසම. හැබැයි 20 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවට පස්සේ පොලිස් කොමිසමේ තිබ්බ ඒ බලතල අයින් කළා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැවරුවා. එතකොට උසස් වීම සම්බන්ධයෙන් සලකලා බලන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව. පොලිස්පතිවරයා මං කිව්ව පණිවිඩය නිකුත් කළේ 2021 ජූලි මාසේ 9 වෙනිදා. ඒ කියන්නේ උසස් වීම නියෝග නිකුත් කළේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව. ඒ කියන්නේ අනුමැතිය ලැබිලා නැහැ. අනුමැතිය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන තමයි උසස් වීම නියෝග නිකුත් කළේ. කොහොම හරි 2021 දෙසැම්බර් මාසේ 22 වෙනිදා PSC ඇලයිරක් APP ඇලයිරක් 5 ඇලයිරක් 3 ඇලයිරක් 41 ඇලයිරක් 2021 අංකයෙන් සමුද්‍ර ජීවක නිලධාරියා උසස් කරන්න බෑ කියලා මේ උසස් වීම ප්‍රතික්ෂේප කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් පණිවිඩයක් එනවා, ලියුමක් එනවා. ඒ ලියුමෙන් පස්සේ 2022 පෙබරවාරි මාසේ 11 වෙනිදා RTM 283 කියන පොලිස්පතිගේ නියෝග වලින් අර පොලිස්පතිවරයා විසින්ම කරපු උසස් වීම නතර කරනවා. මේ උසස් වීම නතර කළාට පස්සේ දවසයි ගියේ පැය 24ක් යන්න කලින් පෙබරවාරි 12 වෙනිදා ආයෙ පාරක් එකපාරට පොලිස් පණිවිඩයක් යවනවා RTM 322 යර්ථයේ ආයෙ පාරක් අර කියන නිලධාරිය වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් විදිහට උසස් කළා. එක දවසක් උසස් වීම නතර කරනවා එක දවසක ඊට පස්සේ දවස උසස් නැවතත් උසස් වීම කරනවා. කොහොමද එහෙම කරන්නේ? මේ ගැන පොලිසියෙන් ඇහුවාම සහ පොලිසිය බාර අමාත්‍යාංශයෙන් ඇහුවාම කිව්වේ යම් කිසි නිලධාරියෙකුට විරුද්ධව ආයතන සංග්‍රහය අනුව ඔහුගේ උසස් වීම නවත්තන්න පුළුවන් එක්ක අධිකරණ ක්‍රියාමාර්ගයක් යනවා නම් සහ ඒ කියන්නේ ඔහු අත්අඩංගුවට ගන්න උසාවියට ඉදිරිපත් කළා නම් සහ එහෙම නැත්නම් ඔහුට විරුද්ධව චෝදනා පත්‍රයක් ඔහුගේ අතට දීලා නම්. හැබැයි මේ කියන නිලධාරියට විරුද්ධව තවම චෝදනා පත්‍රය අතට දීලා නැහැ සහ ඔහු අධිකරණයට ඉදිරිපත් කළා නැහැ කියලා කියන ස්ථාවරයේ උඩ ඔහුට මේ උසස් වීම දුන්නා කියලා තමයි පොලිසිය බාර අමාත්‍යාංශය කිව්වේ. ඒ කොහොම වුණත් දැන් පොලිසිය බාර අමාත්‍යාංශය මෙහෙම කියන එක ඇත්තක් තියෙනවා. හැබැයි එහෙම කියන්නේ ඇයි? ඔහුට විරුද්ධව චෝදනා පත්‍රයක් දෙන්න පුළුවන්කම තියෙද්දි අර SIU වාර්තාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන අනුව ඒ විදිහට පොලිස්පතිවරයා කටයුතු නොකරපු හින්දා තමයි ඔහුට අවස්ථාව ලැබුණේ. ඒ කියන්නේ පොලිස්පතිවරයා ඔහුට උසස් වීම ලබා දෙීමේ බලාපොරොත්තු වෙන්න අර කියන විමර්ශන අතරමඟ නතර කරලා තිබුණාද? කොහොම හරි පහුගිය 12 වෙනිදා අර කලින් කිව්වා වගේම මේ කියන ඒ කියන්නේ කිල්නොච්චිය දිසාවේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයා විදිහට සමුද්‍ර ජීව එහෙම නැත්නම් SF ඝාතනයේ අර කිව්ව කෙනා ඝාතනයේ එයා ඇතුළු 3 දෙනෙක් ඝාතනය කරපු එකේ සැකකාරයෙක් විදිහට නම් කරන්න තියෙන සහ බැංකු මංකොල්ලේ සම්බන්ධයෙන් අත්අඩංගුවටපත් වෙන්න නියමිත වෙලා තිබ්බ මේ කියන පොලිස් නිලධාරියා ඇයි මේ වෙලාවේ මේ හදිස්සියේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හසත වාර්තා කරන්න කියලා කිව්වේ. ලංකාවේ දැන් තියෙන තත්ත්වයක් එක්ක තවත් යම් කිසි සිදුවීමක ආරම්භයක්ද කියලා මේ වෙනකොට පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතුලේ ලොකු සැකයක් මතුවලා තියෙනවා. නිලධාරීන් දේශබන්දු තෙන්නකෝන් ගැන දන්නවා, අරයා ගැන දන්නවා. ඒක දෙන්න එකට දාන්නේ ඇයි? අපි බලන් ඉමු මොකද කරන්න යන්නේ කියලා පොලිස්පතිවරයා.